දුනා මොකද දුනා බලන්න සම්මා සම්බුදු සරණහකු වප්මස පුර තුදුසක නම් වර්ෂ 2021 ඔක්තෝබර් මාස 19 වන අඟහරුවාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7ට උදාවන මේ මොහොතේ ලෝකේ පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යෙදුම ඔස්සේ අන්තර්ජාලය හරහා සම්බන්ධ වී සිටිනුයේ
පෙරදිනේ විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමයේ විසින් සංවිධානය කෙරෙන නිසල චිත්ත භාවනා වැඩසටහන් මාලාවේ සිව්වන වැඩසටහන සමගයි. වැඩසටහන ආරම්භයට මත්තෙන් සියලු සත්පුරුෂ හිතවතුන් වෙත ඉතාම කාරුණික ලෙස නිවේදනයක් ඉදිරිපත් කිරීමට තිබෙනවා. මෙම වැඩසටහනේ වීඩියෝවක් YouTube සමාජ මාධ්‍යයට එකතු කරනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ සත්පුරුෂ හිතවතුන් වන ඔබලාගෙන් ලැබෙන ප්‍රතිචාර මත සහ ඒ වගේම අපේ වැඩසටහන සම්බන්ධ වන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉතින් එම වැඩසටහන අපි සමාජ මාධ්‍ය වෙත නිදහස් කරනවාද නැද්ද යන්න ස්ථිර ලෙස තීරණය කර නොමැති නිසා පෙර දිනවලදී අප වැඩසටහන හා සම්බන්ධ වූ යම් අයෙක් ඔබ දන්නවා නම් ඔවුන් YouTube වීඩියෝ හරහා වැඩසටහන නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඔවුන්ට දැනුම් දෙන ලෙස දන්වා සිටිනවා. අද දින සජීවී වැඩසටහන හා සම්බන්ධ වීම වඩාත් යෝග්‍යයි යන වග. ඒ වගේම ඒ විශේෂ නිවේදනයෙන් අනතුරුව සුපුරුදු පරිදි අපගේ වැඩසටහන මෙහෙවන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ හඳුන්වා ගනිමු. අද දිනේ මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන ආචාර්යයන්න් වහන්සේ නම කියනට අවසරයි. ත්‍රිපිටක චර්යාභිධාන පූජ්‍ය ආචාර්ය වත්තේගම සුභාවී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපගේ ගෞරවනීය ආරාධනය කාරුණිකව පිළිගෙන ගම්බීර වූ භවනා මාර්ගය අපට වටහාගත හැකි අයුරින් විස්තර කර දෙමින් ඒ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය ජීවිතවල සැනසීම පිණිසම අපට අවබෝධ කරවීමෙහිලා කැපවන්නා වූ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් වැඩසටහනට පිළිගනු ලබනවා. එසේම අද දිනෙත් මේ උතුම් වැඩසටහන හා එක්වන අප විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේහි පීඨාධිපතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ආචාර්ය මහාචාර්යවරුන්, විශ්වවිද්‍යාලීය අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්මීන්, අනිකුත් විශ්වවිද්‍යාල වලින් අප හා සම්බන්ධ වන ආචාර්ය මහාචාර්යවරුන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සත්පුරුෂ ඔබ සියලු දෙනාම මෙම පින්වත් අවස්ථාවට කාරුණිකව පිළිගනු ලබනවා. එසේනම් සත්පුරුෂ හිතවතුනි, සියලු දෙනාම මාත් සමගම ගාථා කියමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේව වන්දනා කරමු. ඕකාස වන්දාමි බන්තේ ඕකාස ద్వාරත්ථ යේන කතං සබ්බං අච්චයං කමතමේ භන්තේ. සාදු ඕකාස කමාමි භන්තේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දිනේ නිසල චිත්ත භාවනා වැඩසටහන සඳහා බොහෝ දෙනෙක් අන්තර්ජාලයේ ඔස්සේ සම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ වැඩසටහන ආරම්භ කරන මෙන් මේ කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි. පෙරවන් සරණයි කාරුණික පින්වත් දරුවනි. අද දවසේදී මේ පින්වත් දරු දැරියන් සහ තව වැඩි හිටි පිරිස් එකතු වෙලා මේ නිසල චිත්ත භාවනා වැඩසටහනට පැමිණලා ඉන්නවා. මේ වෙලාවේදී තාක්ෂණික දෝෂයන් සමහරලාවට එන්නට පුළුවන්. මොකද අධික වර්ෂාවත් එක්ක සමහරලාවට මේ විදුලි බලය යන හිටීම ආදී සමහර දේවල් සිද්ධ විය හැකි බව අපිට තේරුණා. මොකද දැන් ටිකට ඉස්සෙල්ලත් එහෙම වුණ නිසා.
ඒක නිසා ඇතැම් වෙලාවට මේ රූපමය දර්ශන ඔයගොල්ලන්ට දැක ගන්නට නොහැකි වෙන්නත් ඉඩ තියෙවි. සමහරවිට හඬ විතරක් ඇහෙන්නත් ඉඩ තියෙවි. එසේ නමුත් අපි බලමු මේ වැඩසටහන අද දවසේදී අත් නොහැර සිද්ධ කරන්නේ කොයි ආකාරයකද කියලා. අපි පටන් ගනිමු ඉස්සෙල්ලාම මේ ඉඳගත් මොහොතේ අපි ඉස්සෙල්ලාම අපේ පුහුණුවෙන්ම ආරම්භ කරමු. නැත්නම් අපි කතා බහ කරලා පුහුණුවට යනකොට සමහරවිට වෙහෙසටපත් වෙලා ඉන්නට පුළුවන්කමක් තියෙන්න හැකියාව තියෙනවා. ඒක නිසා අපි මොකද කරන්නේ? අපි ඉස්සෙල්ලාම අපේ පුහුණුව සිද්ධ කරලා අපි ඉදිරියේදී කතා බහ කරන්න තියෙනවා කතා කරගෙන යාම සුදුසුයි කියන එකයි මගේ හැඟීම වෙන්නේ. පින්වත් දරුදරියනි පින්වතුනි අපි දැන් සති 3ක් විතර කාලයක් තිස්සේ අපි භාවනා වර්ග එහෙම නැත්නම් පුරුදු කිරීම වශයෙන් කරුණු 3ක් අපි පුරුදු කරා. පළවෙනි එක තමයි අපි කරේ අපි ඉඳන් ඉන්නේ ඉරියව්ව පිළිබඳව. ඉරියාපත භාවනාව අපි සිද්ධ කරා. අපි මුලයේදීම බොහොම දීර්ඝ වශයෙන් තමන්ගේ ශරීරයේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තුළ තමන්ගේ ශරීරයේ ඒ කොටස් පවතින්නේ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කරා. අපි ඒ ගැන දීර්ඝ වශයෙන් පුහුණු කරා. ඉන්නතුරු අපි ගැඹුරු හුස්ම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ ආකාරය අපි සිද්ධ කරා. ඉන්නතුරුව අපි ගැඹුරු හුස්මේ සාමාන්‍ය හුස්ම කොයි ආකාරයකද ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් අපි ගිය සතිවලදී සාකච්ඡාවට භාජනය කරා. ඒක නිසා අපි ප්‍රායෝගිකත්වයෙන් ආරම්භ කරමු. පින්වත්නි මේක පුළුවන් තරම් අපි ප්‍රායෝගික වෙන්නට ඕනේ. නැවතත් සාකච්ඡාවක් වෙන්නට බෑ. ඒක නිසා අවශ්‍ය කාරණාවන් අපි ක්‍රියාත්මක කරමින් අපි මේ වැඩසටහන ආරම්භ කරමු කියන අදහසයි මම ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි පින්වත් දරුවනි මේ පින්නතුන් අපි පරණ පුරුදු ආකාරයටම බොහොමත්ම හොඳ ආසනයක බොහොමත්ම පහසුවෙන් ඉඳ ගන්නට උවමනා වෙනවා. හේතුව තමයි අපි දැන් නැවත වතාවක් අපි සිද්ධ කරන්නේ මේ ඉරියාපත. එහෙමත් නැත්නම් තමන් මේ ඉන්න ඉරියව්ව පිළිබඳව සිහිය උපදවා ගන්න ක්‍රමවේදයයි. එතනදී අපි කල්පනා කරගමු හැමදෙනාම තමන්ගේ ඒ ඉඳගන්න ඉරියව්වට පැමිණිලා ඉනතුරු තමන්ගේ ඇස් දෙක හොඳින් පියාගන්න. හදින් නෙවෙයි හොඳින් පියාගන්න. ඇස් දෙක හොඳින් පියාගෙන මොකද කරගන්නේ? ඇස් තද කරගන්නේ නැහැ. බොහොම හොඳට පියාගෙන අපි පළමුවෙන්ම සිද්ධ කරන්නේ මේ බාහිර ලෝකයේ තියෙන ශබ්දයන්. දැන් ඇස් දෙක පියාගෙන ඉන්නේ. ඇස් වලින් මුකුත් පේන්නේ නැහැ. බාහිර ලෝකයේ ශබ්දයන් මොනවද කියලා පොඩි වෙලාවක් මෙනෙහි කරන්නට ඕන. මේ වෙලාවේදී බොහෝ අයගේ ප්‍රදේශවල වලට සමහරලාට වර්ෂාව පවතින ඇති. බොහෝම තප්පර කීපයක් මේ බාහිරින් ඇහෙන ශබ්ද මොනවද කියලා හඳුනා ගන්න. ඒක වර්ෂාව වෙන්න පුළුවන්, වෙන යම් ශබ්දයක් වෙන්නට පුළුවන්. අපි යම් වෙලාවක් අරගෙන ඉස්සල්ලාම බාහිර ශබ්ද වලට සිහිය යොමු කරගන්න. හොඳයි පින්වත්නි බාහිර ශබ්ද ශ්‍රවණය කරගෙන ඉන්නකොට මේ වෙලාවේදී දැන් මේ පින්වත් හැමදෙනාම මම මේ කියන එක බොහොම හොඳට ශ්‍රවණය කරා. දැන් බාහිර ශබ්ද වලින් මම මේ කියන දේවල් පිළිබඳව විතරක් සිහිය උපදවා ගන්න. එහෙම නැත්නම් බොහොමත්ම සිහියෙන් ඉන්න. දැන් බාහිර ශබ්ද වලට තියෙන සිත මේ අපි කතා බහ කරන කරුණු වලට විතරක් සිත යොමු කරගන්න. පින්වත් දරුවනි ඔබ හැමදෙනාම ඉඳගෙන ඉන්න ඉරියව්වෙනුයි ඉන්නේ. මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට අපි මේ වෙලාවේදී
සිත යොමු කරමු. අපි අපේ සම්පූර්ණ සිහිය මේ වෙලාවේදී හිස කොයි ආකාරයකද පවතින්නේ කියන එක ගැන අපි සිහියට නම්වා ගන්නවා. බෙල්ලෙන් උඩ පවතින හිස කොටස. කොයි විදිහටද තියෙන්නේ? බොහෝම හොඳ සිහියෙන් තමන්ගේ හිස ප්‍රදේශයට සම්පූර්ණ සිහිය යොමු කරගන්න. එම සිහිය යොමු කරනකොට තමන්ට තේරෙනවා මේ හිස මන්ට හොඳට දැනෙනවා. මනසට දැනෙනවා. අපි හිසට යොමු කරගත්ත සිහිය අපි මේ වෙලාවේදී අපේ බෙල්ල ප්‍රදේශයට යොමු කරගමු. උරහිස් වලින් ඉහළ හිස ප්‍රදේශයෙන් යට තියෙන බෙල්ල ප්‍රදේශය කොයි ආකාරයකද පවතින්නේ කියන එක පිළිබඳව අපි සිහිය නංවා ගන්න. බෙල්ල තියෙන්නේ කොහොමද මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තුළ? ඊළඟට පින්වත් දරුවනි අපි සිහිය යොමු කරමු අපේ උරහිස් ප්‍රදේශවල වලට. බොහෝම සිහියෙන් බැලුවොත් තේරෙනවා තමන්ට උරහිස් දෙකක් තියෙනවා. දකුණු උරහිස සහ වම් උරහිස හැටියට. බෙල්ලේ අග පටන් මේ උරහිසේ කෙළවර දක්වා කොටස පිළිබඳව අපි සිහිය යොමු කරමු. තමන්ගේ දකුණු පැත්තේ උරහිස් පිළිබඳව අපි සිහිය යොමු කරමු. ඒ සිහිය යොමු කරනකොට හරියට උරහිස තමන්ට හොඳට දැනෙනවා කියන එක තේරෙනවා. මෙන්න මේ තමයි උරහිස කියන කොටස කියන එක හොඳට දැනෙනවා. හොඳට තේරෙනවා. කොයි ආකාරයකද පවතින්නේ? ඊළඟට පින්වත් දරුවනි තමන්ගේ වම් උරහිස තමන්ගේ වම් පැත්තේ තියෙන උරහිස කොයි ආකාරයකද පවතින්නේ? උස් වෙලාද පාත් වෙලාද ආදී වශයෙන් තමන් බලනවා තියෙන ආකාරය තමන් බොහොම හොඳට සිහියට නංවනවා. ඊළඟට පින්නතුනි තමන්ගේ දකුණු උරහිසේ කොනේ ඉඳලා තමන්ගේ වැලමිට දක්වා තියෙන ප්‍රදේශය බොහෝම හොඳට සිහියට නංවනවා. උරහිසෙන් පේනවා බෙල්ලේ ඉඳලා උරහිස දිගේ ඇවිල්ලා අත නැමීමකට ලක් වෙනවා. අංශක 90ක විතර නැම්මක් තියෙනවා. මේ නැම්ම ඇවිල්ලා මේ අතේ ආරම්භයේ පටන් වැලමිට දක්වාම තියෙන කොටස පිළිබඳව සිහියට කරගන්න. වැලමිට කොටසෙන් අපිට තේරෙනවා අත බොහෝ දෙනෙක්ගේ නැමිලා ඇති. වැලමිට ප්‍රදේශයෙන් අත නැමිලා මණික් කටුව දක්වා තියෙන ප්‍රදේශයේ බොහෝම හොඳට සිහියට නගා ගන්න. මණික් කටුව අසලින් අපිට තේරෙනවා තමන්ගේ අත කොයි ආකාරයකද තියෙන්නේ කියලා. පින්වත්නි මේ වෙලාවේදී අපි මොකද කරන්නේ? අපි අපේ අල්ලවල් අත් උඩට තියෙන හැටියට අල්ල ප්‍රදේශයේ උඩට තියෙන හැටියට හරවගමු. එතකොට ඇඟිලි උඩ අතට තියෙන්නේ අල්ල උඩ ප්‍රදේශයටයි හැරිලා තියෙන්නේ. අපේ දකුණු අතේ අල්ල සම්පූර්ණයෙන් උඩ අතටයි හැරිලා තියෙන්නේ. අපි මේ විදිහට හරවගමු. හරවගෙන නැත්නම් හරවගත්තට පස්සේ තේරෙයි Tamanට මේ මණික් කටුවේ පටන් මේ අල්ල ප්‍රදේශයත් ඉන්න අනතුරුව ඇඟිලි කොයි ආකාරයකද පවතින්නේ කියන එක තේරුම් ගන්නට පුළුවන්. මේ ආකාරයට පින්වත් දරුවනි නැවත වතාවක් උරහිසේ පටන්
වැලමිට දක්වා වැලමිටේ පටන් මැණික් කටුව දක්වා මැණික් කටුවේ පටන් ඇඟිලි තුඩු දක්වා කියන මෙන්න මේ සම්පූර්ණ දකුණු අත මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තුළදී කොයි ආකාරයෙන්ද පවතින්නේ කියලා තමයි හොඳට මෙනෙහි කරගන්නට පුළුවන්කම තියෙනවා. තමන්ගේ දකුණු අත සම්පූර්ණ වශයෙන්ම තමන්ට මුල ඉඳලා ඇඟිලි දක්වාම තමන්ට බොහෝම හොඳ සිහියෙන් සිහිපත් කරන්නට පුළුවන් මෙනෙහි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්වත්නි අපි අපේ වම් අත දෙසට අපේ සිත යොමු කරමු. මේ වම් උරහිස කෙලවර වෙන තැන නැම්මක් අපිට පේනවා අපිට දැනගන්නට පුළුවන් ඉන්නවා ඒ තමයි අතේ ආරම්භ වෙන කොටස. ඒ උරහිසේ ඒ කොනේ පටන් පහළට අපි බොහෝම හොඳ සිහියෙන් අත දිහා බැලුවොත් අපිට තේරෙනවා තමන්ගේ අතේ ඒ වැලමිට කොටස දක්වාම ඒ අතේ පළවෙනි කොටස තියෙනවා. උරහිසේ පටන් වැලමිට දක්වා තියෙන කොටස අපි බොහෝම හොඳට සිහියෙන් මෙනෙහි කරමු. ඊළඟට පින්වත්නි වැලමිට කොටසෙන් අපිට පේනවා අත නැමීමකට ලක් වෙලා තියෙනවා අත නැමිලයි තියෙන්නේ. මේ නැමිලා තියෙන වැලමිට ගාව ඉඳලා මැණික් කටුව දක්වා තියෙන ප්‍රදේශය බොහෝම හොඳට සිහියෙන් මෙනෙහි කරන්න. මේ තමයි වැලමිටේ සිට මැණික් කටුව දක්වා තියෙන ප්‍රදේශය. බොහෝම හොඳට සිහිපත් කරගන්න. බොහෝම හොඳට මෙනෙහි කරන්න. දැන් පින්වත්නි දරුවනි මැණික් කටුවේ ඉඳලා තමන්ගේ අල්ල සහ ඇඟිලි තියෙන ආකාරය මෙනෙහි කරගන්න. අපි දකුණු අතේ සිද්ධ කරගත්ත ආකාරයටම අල්ල උඩට තියෙන හැටියට අපි මෙනෙහි කරගමු. අපි අපේ අත අල්ල උඩට හිටින හැටියට නැත්නම් අල්ල උඩ තියෙන හැටියට අපි සකස් කරගමු. පින්වත් දරුවනේ මේ වෙලාවේදී අපි මොකද කරන්නේ? දැන් අපිට තේරෙනවා මේ වම් අල්ල කොයි විදියද ඇඟිලි තියෙන්නේ කොයි විදියද කියලා. අපි මේ වම් අල්ල උඩට අපි දකුණු අතේ තියෙන ඇඟිලි ටිකක් ගේමු. අපි දැකලා තියෙනවා භාවනා කරන ඉරියව්. ඒ වගේම බුද්ධ ආසන බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවල තියෙන තියෙන ආකාරය අපිට මෙනෙහි කරගන්න පුළුවන්. අනේ ඒ වගේ අපි මොකද කරන්නේ? මේ වම් අත උඩට දකුණු අත ගෙනල්ලා තැම්පත් කරගමු. දැන් තේරෙයි වම් අත උඩ වම් අතේ මේ ඇඟිලි ටික උඩ දකුණු අතේ ඇඟිලි ටික ගෙනල්ලා අපි තියමු. අත උස්සලා ගෙනල්ලා දකුණු. දැන් මොකද වෙන්නේ? අපිට අල්ලට ඇඟිලි ටික යන්නේ නැහැ. නමුත් වම් ඇඟිලි උඩ දකුණු අතේ ඇඟිලි ටික ස්පර්ශ වෙලා තැම්පත් වෙලා තියෙනවා කියන එක හොඳට තේරුම් ගන්නට ඕනේ. කියන්නේ වම් අත උඩ දකුණු අත තියාගෙන අපි භාවනා කරන ඉරියව්ව යම්සේද ඒ ආකාරයෙන් තමයි තියාගෙන ඉන්නේ. මෙච්චර කල් අපි දන හිස් උඩ තියාගත්තා නම් එහෙම තියාගන්නේ නැතුව අද දවසේදී අපි මේ වම් අත උඩ දකුණු අත තියාගෙන අපි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අවදුරට ශක්තිමත් කරගමු. දැන් පින්වත් දරුවනි සම්පූර්ණ වම් අත තමන්ට මෙනෙහි කරගන්නට පුළුවන්. උරහිසේ පටන් වැලමිට දක්වා වැලමිටේ සිට මැණික් කටුව දක්වා මැණික් කටුවේ සිට ඇඟිලි දක්වාම අපිට තේරුම් ගන්නට පුළුවන්. එතකොට තේරෙනවා මේ වම් අතේ ඇඟිලි උඩ දකුණු අතේ ඇඟිලි ටික
තැන්පත් වෙලා තියෙනවා කියලා. යම්සේද බුද්ධ ප්‍රතිමාවල එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා හෝ කවුරුහරි භාවනා කරනකොට අත් දෙක තියාගෙන ඉන්න යම්සේද ඒ ආකාරයෙන් තැන්පත් කරගෙන ඉන්නවා කියන එක Tamanට මෙනෙහි කරගන්නට පුළුවන්කම තියෙනවා. පින්වත් දරුවනි අපි මේ වෙලාවේදී නැවත වතාවක් අපේ සිහිය අපි බෙල්ල ප්‍රදේශයට යොමු කරමු. මේ බෙල්ලේ කොනේ පටන් එහෙම නැත්නම් උරහිස් වල කොනේ පටන් බෙල්ල ගාව තියෙන තැන ඉඳලා සම්පූර්ණ පිට ප්‍රදේශය කොන්ද ප්‍රදේශය අපි මේ තුනටිය දක්වාම මේ ඉනේ යට කොටස දක්වාම අපි හොඳට මෙනෙහි කරමු. පින්වත් දරුවනි මෙනෙහි කරනකොටත් අපි මොකද කරන්නේ? දැන් කාගේ හරි කොන්ද නැමිලා නම් ඉස්සරහට කොන්ද ඇද වෙලා නම් තියෙන අපි ඒක සකස් කරගන්න. අපි මේක හොඳට කොන්ද කෙලින් කරගන්න. බොහොම සිහියෙන් කරන්න පුළුවන් මේක. දැන් තේරෙනවා කොන්ද බොහොම කෙලින් තියෙන මෙච්චර ඇද වෙලා නැමිලා නෙවෙයි තියෙන්නේ ඉස්සරහට කෝ පස්සට විශේෂයෙන්ම ඉස්සරහට නැමිලා නැහැ. බොහොම හොඳ ඍජුව කොන්ද තියාගෙන. අපිට මේක තේරුම් ගන්නට පුළුවන්. බෙල්ලේ ඉඳලා පල්ලෙහාට තමන්ගේ පිට දිගේ තමන්ගේ සිහිය හොඳට මෙහෙවගෙන යනකොට තමන්ට බලා ගන්නට පුළුවන්කම තියෙනවා මේ කොන්ද බොහොම හොඳ ඍජුව බොහොම හොඳ කෙලින් තියෙනවා කියලා. දැන් පින්වත් දරුවනි අපි බලමු මේ වෙලාවේදී අපේ කොන්ද බොහොම ඍජුයි. කොන්ද බොහොම ඍජුව තියෙයි. ඒ වගේම බලන්න පින්වත් දරුවනි වම් අත තිබෙනවා. ඒ වම් අත ඇඟිලි උඩ තමයි දකුණු අතේ ඇඟිලි ටික තියෙන්නේ. කොන්ද ඍජුයි. වම් අත උඩ දකුණු අත තියෙනවා. බෙල්ල ඇද වෙලා නැහැ. බෙල්ල බොහොමත්ම කෙලි. හිස ඇද වෙලා නැහැ. හිස බොහොමත්ම කෙලි. හිස කෙලින්. බෙල්ල ඇද වෙලා නැහැ. උරහිස් පාත් වෙලත් නැහැ. ඉස්සිලත් නැහැ. උරහිස් බොහොම සමව තියෙයි. ඒ වගේම තේරෙනවා අපිට වම් අත තියෙනවා. දකුණු අත තේරෙනවා. වම් අතේ ඇඟිලි උඩ දකුණු අතේ ඇඟිලි තියෙනවා කියලා තේරෙනවා. ඒ වගේම කොන්ද බොහෝමත්ම ඍජුයි කියන එකත් මේ පින්නතුන්ට මේ වෙලාවේදී දැක බලා ගන්නට පුළුවන් තමන්ගේ මනසෙන්. එහෙම ඉඳගෙන ඉන්න අපිට තේරෙනවා මේ ඉන ප්‍රදේශයේ කොයි විදිහටද තියෙන්නේ. මේ ඉන ප්‍රදේශය අපිට තේරෙනවා දකුණු පැත්තට යන තමන්ගේ දකුණු පාදය තියෙනවා. වම් පැත්තට යන තමන්ගේ වම් පාදය තියෙනවා. මේ අතර මැද පින්නත්නි අපි මොකද වෙන්නේ? අපි මේ ඉඳගෙන ඉන්නේ කියන එක හොඳටම තේරෙන්නේ අපේ මේ ශරීරයේ පසුපස කොටස තමන් ඉන්න ආසනයක බොහෝම හොඳට තදට ස්පර්ශ වෙලයි තියෙන්නේ. ඒකට තමයි අපි ඇත්තට විඳ ගන්නවා කියන්නේ. තමන්ගේ ශරීරයේම පිටිපසු කොටස පුටුවක හෝ බිමක හෝ කොහේ හෝ එමත් නැත්නම් කොට්ටයක හරි මෙට්ටයක හරි තමන්ට තේරෙනවා තමන්ගේ පසුපස කොටස හද වෙලා තියෙන්නේ. අන්න අපිට තේරෙනවා දැන් අපි ඉඳගෙනම ඉන්නේ කියලා. ඒ තමන්ගේ ශරීරයේ පිටිපස කොටස ස්පර්ශ වෙලා තියෙනවා තමන් ඉඳගෙන ඉන්න ආසනයේට. හොඳට බලන්න තමන්ට හොඳට ස්පර්ශය තේරෙනවා. සමහරවිට ඒ තමන්ගේ පිටිපස කොටසට හදවීමක් තේරෙනවා. ඉන්නතෙන් මෙන්න ඉඳගෙන ඉන්න ඉරියව්වේ ප්‍රධාන ලක්ෂණය. දැන් පින්වත් දරුවන්ට බලා ගන්නට පුළුවන් තමන්ගේ ඉනේ ආරම්භක ස්ථානයේ ඉඳලා තමන්ගේ දකුණු පාදය හොඳට මෙනෙහි කර ගන්නට පුළුවන්.
ඒ ඉනේ අග කොටසේ ඉඳලා තමන්ගේ දකුණු පාදය මෙනෙහි කරගෙන යනකොට තමන්ට තේරෙනවා දන හිස කොටස. ඒ දන හිස කොටසෙන් අපිට තේරෙනවා මේ පාදේ නැමිලා තියෙනවා. මේ පින්වත් දරුවන් පුටුවක ඉඳගෙන නම් ඉන්නේ තේරෙනවා ඒ දණිහෙන් කොටස පල්ලෙහාට එල්ලිලා තියෙනවා. පල්ලෙහාට අංශ 90ක නැම්මක් වගේ තියෙනවා. පල්ලෙහාට එල්ලිලා තියෙනවා. දන හිසෙන් පහළ කොටස. කවුරු හරි කෙනෙක් ධාරණ මණ්ඩිය ගොතාගෙන නම් ඉන්නේ. ඒගොල්ලන්ට තේරෙනවා ඒ අංශ 90කට වඩා නැමිලා කියලා. ඒ කියන්නේ හොඳටම නැමිලායි තියෙන්නේ. දන හිසේ ඉඳලා වලලු කර දක්වා තියෙන ඒ කොටස හොඳට මෙනෙහි කරන්න. දන හිසෙන් නැමිලා වලලු කර දක්වාම තියෙන කොටස හොඳට මෙනෙහි කරන්න. වලලු කර ගාවෙදි තේරෙනවා තමන්ගේ පාදය නැමිලා තියෙනවා කියලා. නැමීමකට ලක් වෙලා තියෙනවා. අන්න තමන්ට තේරෙනවා මේ නැමිලා යනවා. ඒ වගේම තමන්ගේ පාදයේ සම්පූර්ණ පාදයේ හොඳට සිහි කරගන්නට පුළුවන් තමන්ගේ ඇඟිලි දක්වාම දකුණු පාදයේ ඇඟිලි දක්වාම හොඳට මෙනෙහි කරගන්නට පුළුවන්. දැන් පින්වත් දරුවනි සම්පූර්ණ දකුණු පාදයේ ඉනේ කොටසේ ඉඳලා දන හිස කොටස දක්වා දන හිස කොටසේ පටන් වලලු කර දක්වා වලලු කර කොටසේ පටන් තමන්ගේ සම්පූර්ණ පාදයේ සම්පූර්ණ කොටස පාංගිලි දක්වාම හොඳට මෙනෙහි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්නත්නි අපි වම් පාදයට යමු. වම් පාදයේ ඉන ප්‍රදේශයෙන් ආරම්භ වන තමන්ගේ වම් පාදය ඉන ප්‍රදේශයේ පටන් හොඳින් මෙනෙහි කරගෙන ගියොත් අපිට තේරෙනවා දිගටම යනකොට දන හිස දක්වාම තියෙන කොටස ඉනේ පටන් දන හිස දක්වා තියෙන කොටස අපිට තේරෙනවා හොඳට. දන හිස කොටසදී මොකද වෙන්නේ? නැමීමකට ලක් වෙලා තියෙනවා. මොන දන හිස ගාවින් නැමිලා තියෙනවා. දන හිස පටන් වලලු කර දක්වාම තියෙන කොටස හොඳට මෙනෙහි කරගන්න. සම්පූර්ණයෙන් මෙනෙහි කරගන්න. මෙන්න මේ කොටස තමයි දණියේ පටන් වලලු කර දක්වා තියෙන කොටස. හොඳට මෙනෙහි කරගන්න. ඒ වගේම අපිට තේරෙනවා වලලු කර ගාවින් නැවතත් පාදය නැමිලා තියෙන සම්පූර්ණ පාදයේ කොටස අපිට තේරෙනවා නැමිලා. ඒ පාදයේ යට කොටස අපිට තේරෙනවා වම් පාදයේ ඇඟිලි දක්වාම තියෙන කොටස මන්ට හොඳට මෙනෙහි කරගන්නට පුළුවන්. ඉන්න දරුවනි මේ තමයි අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව. නැවත වතාවක් අපි මෙනෙහි කරොත් අපේ හිස වෙන්නේ කොයි ආකාරයටද? බෙල්ල තියෙන්නේ කොයි ආකාරයටද? උරහිස් තියෙන්නේ කොයි ආකාරයටද? දකුණු අත තිබෙන්නේ කොයි ආකාරයටද? වම් අත තිබෙන්නේ කොයි ආකාරයටද? වම් අත උඩ දකුණු අත තියෙන ආකාරය හොඳට බලා ගන්නට පුළුවන්. තමන්ගේ පිට ප්‍රදේශය කොන්ද ප්‍රදේශය බොහෝමත්ම කෙලින් තියාගෙන ඉන්න බව තමන්ට වැටහෙනවා. ඒ වගේම තමන්ගේ පසුපස ප්‍රදේශය තමන් ඉඳගෙන ඉන්න ආසනයට තද වෙලා ඒ ස්පර්ශයත් හොඳට තේරෙනවා. ඒ වගේම දකුණු පාදය කොයි ආකාරයකටද පවතින්නේ අපිට ඒක හොඳට මෙනෙහි කරගන්නට පුළුවන්. වම් පාදයේ කොයිද තියෙන්නේ කොයි ආකාරයකටද තියෙන්නේ ඒකත් අපිට හොඳට මෙනෙහි කරගන්නට පුළුවන්. මේ ආකාරයට පින්වත්නි මෙන්න මෙහෙම තමයි අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව අපි මෙනෙහි කරන්නේ.
මේකට තමයි ඉඳගෙන ඉන්නවා කියන සම්පූර්ණ ඉරියව්ව පවතින්නේ මෙන්න මේ විදිහටයි. පින්නතුනි අපි නැවත වතාවක් අපේ සම්පූර්ණ සිහිය අපේ හිස ප්‍රදේශයට යොමු කරමු. අපි අපේ හිස් මුදුන හොඳට මෙනෙහි කරමු. සම්පූර්ණ හිස් මුදුන ප්‍රදේශය. තමන් අත් දෙක එකට බැඳගෙන හිටියත් භාවනා ඉරියව්වෙන් හිටියත් තමන්ගේ හිස ප්‍රදේශයට තමන්ගේ සිහිය යොමු කරනකොට මොකද වෙන්නේ? හිස ස්පර්ශව කරනවා වගේ තමන්ට දැනගන්නට තේරුම් ගන්නට පුළුවන්. මේ තමයි හිස් මුදුන කියලා. මේ වෙලාවේදී අපි ඒ හිස් මුදුනේ පැවතිච්ච ඒ සිහිය අපි නළල ප්‍රදේශයට යොමු කරමු. හිස් මුදුනේ පහළ ඇස් දෙකෙන් උඩ නාසයෙන් උඩ කොටස සම්පූර්ණයෙන්ම නළල ප්‍රදේශයට තමන්ගේ හිත යොමු කරගන්න. හොඳට තේරුම් ගන්න, හොඳට මෙනෙහි කරන්න මේ තමයි නළල කියන්නේ. ඒක හරියට සම්පූර්ණ නළල හරියට තමන්ට තේරෙනවා, හරියට දැනෙනවා. පින්වත්නි නළලෙන් පහළ කොටස අපිට නාසය තියෙනවා. දැන් සම්පූර්ණ සිහිය නාසයට යොමු කරගන්න. මේ නාසය අපිට තේරෙනවා නාසයේ යට කොටස අග කොටස තමයි මේ හුස්ම ඉහළට පහළට ගන්නා වූ නාස් සිදුරු දෙක පවතින. හොඳට සිහියෙන් බැලුවොත් හොඳට තමන්ගේ ඒකාග්‍රතාවයෙන් හිටියොත් තමන්ට තේරුම් ගන්නට පුළුවන් තමන්ගේ නාසයේ සිදුරු දෙකක් තියෙන. මෙන්න මේ නාස් සිදුරු දෙකෙන් තමයි අපි හුස්ම ගැනීමත් හුස්ම පිට කිරීමත් කියන මේ කෘත්‍යය සිද්ධ වෙන්නේ. පින්වත් දරුවනි අපි මේ වෙලාවේදී බොහෝම හොඳ ගැඹුරු හුස්මක් ගමු. අපි හුස්ම චුට්ටක් වෙලා තියාගෙන ඉමු. නැවත වතාවක් මේ හුස්ම පිට කරමු. මේ විදිහට පින්වත් දරුවනි අපි ගැඹුරු හුස්ම බොහෝම කෙටි වෙලාවක් පුරුදු කරමු. හොඳට හුස්ම ගන්න. ටික වෙලාවක් මේ හුස්ම රඳවා ගන්න. ඉන්පසුව මේ හුස්ම පිට කරන්න. හොඳ ගැඹුරු හුස්මක් ගන්න. හුස්ම ටික වෙලාවක් තියාගෙන ඉන්න. ඉන්පසු ඒ හුස්ම හෙලන්න. හොඳයි පින්වත් දරුවනි
අපි ගැඹුරු හුස්ම නතර කරලා සාමාන්‍යයෙන් හුස්ම ගමු. සාමාන්‍ය හුස්ම ඇතුළට එනකොට අපි සාමාන්‍ය විදිහට ගමු. හුස්ම හෙලීම හරිම සාමාන්‍ය විදිහට කරමු. ගැඹුරු හුස්ම අපි නතර කරමු. සාමාන්‍ය ක්‍රමවේදයට හුස්ම ගමු. හුස්ම පිට කරමු. හැබැයි මේ පින්වත් දරුවන්ගේ සිහිය සම්පූර්ණයෙන්ම මේ හුස්ම ගන්නේ නාසිකාග්‍රයෙන් මේ නාසය තිබෙන මේ සිදුරු දෙකින් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියන සිහිය තියෙන්නට ඕන. බොහොම හොඳින් හුස්ම ගන්න සිහියෙන් බොහොම සිහියෙන් හුස්ම පිට කරනවා. හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියන එක දැනගන්න. හුස්ම පිට කරනකොට හුස්ම පිට වෙනවා කියන එක දැනගන්න. මේ වගේ සාමාන්‍ය හුස්ම අපි ඇතුළට ගැනීමත් පිට කිරීමත් සිද්ධ කරමු. සාමාන්‍ය විදියට හුස්ම ගන්න, සාමාන්‍ය විදියට හුස්ම පිට කරන්න. නමුත් හුස්ම ගන්නකොට හුස්ම ඇතුළට එන බව දැනගන්න. ඒ ආශ්වාසයයි කියලා දැනගන්න. හුස්ම පිට කරනකොට ඒ තමයි ප්‍රශ්වාසය කියලා දැනගන්න. සිතුවිලි වලට යන්න ඉඩ නොදී නොයෙකුත් අරමුණු වල හිත යොදාගන්නේ නැතුව හුස්ම ඇතුළට එනකොට ඇතුළට එන බව දැනගන්නවා. හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙන බව දැනගන්න. හුස්ම ඇතුළට එනකොට ඇතුළට එන බව දැනගන්න. හුස්ම පිට වෙනකොට පිට වෙන බව දැනගන්න. හුස්ම ඇතුළට එනකොට ඇතුළට එන බව දැනගන්න. පිට වෙනකොට පිට වෙන බව දැනගන්න.
හොඳයි පින්වත් දරුවනි අපි මේ වෙලාවේදී සාදුකාරයක් පවත්වමු සාදු 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 හැමදෙනාම ඇස් අරින්න ඇස් අරලා අපි මේ වෙලාවේදී වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙමු පින්වත් දරුවනි මම හිතනවා ඔයත්ෝ මාත් එක්කම මේ වැඩසටහනේ මේ වෙලාවක් මෙච්චර වෙලාවක් අපි විනාඩි මම හිතන්නේ 40කට කිට්ටු වෙන්න වගේ 40 35ක් විතර වගේ ප්‍රමාණයක් අපි ඉරියාපත මෙනෙහි කරලා එහෙම නැත්නම් අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කරා ඊට පස්සේ අපි යඹුරු හුස්ම ටික වෙලාවක් පුරුදු කරා ඊට පස්සේ අපි බොහොම කෙටි වෙලාවක් අපි මේ හුස්ම ගැනීම පිට කිරීම කියන මෙන්න මේ ආනාපාන සතිය කියන එක පුරුදු කරන්නට යෙදුණා. ඊයේ සතිවලදී අපි මතක් කරා මේ හුස්මත් ඒ වගේම තමන්ගේ සිතුවිලිත් අතර තියෙන සම්බන්ධය. හුස්ම ගැනීම වෙනස් වෙනකොට සිතුවිලි වෙනස් වෙනවා. සිතුවිලි වෙනස් වෙනකොට හුස්ම ගැනීම වෙනස් වෙනවා කියන එක අපි සාකච්ඡාවට භාජනය කරා. ඉතින් අද දරුවනි දැන් අපි ඒක න්‍යායක් හැටියට එහෙම නැත්නම් තියරි එකක් හැටියට දැනගත්තාම මොකද වෙන්නේ අපි දැන් බලනවා ඒක එහෙම වෙනවද කියලා බලන්න යනවා. දැන් මොකද වෙන්නේ? භවනා කරනකොට මේ දරුවන්ට තියෙන දැන් ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මොකද්ද? ඔන්න හුස්ම එනවාද යනවාද කියන එක හිතා ගන්න බෑ අයියේ. මේ හුස්ම දැනෙන්නේ නැති ගතියක් සමහරුන්ට තියෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මොකද වෙන්නේ? ඇස් දෙක පියාගත්තාම ලෝකේ නැති දේවල් නොයෙකුත් සිතුවිලි තමන්ට එන්නට පුළුවන්. බලන්න මේ අතරේ මොකද වෙන්නේ? තමන් ප්‍රිය කරන ගීතයක් තමන්ගේ හිතේ යනවා වෙන්නට පුළුවන්. ඒ සින්දුව යනවා හිතාසේ. තේරෙන ඔළුව ඇතුලේ සින්දුවක් යනවා කියලා. එහෙමත් නැත්නම් මේ භාවනා වැඩසටහනට කලින් මොනවා හරි හිතට දැනිච්ච එක්ක තරහක් එක්ක මොන හරි ආසදයක් තමන්ට දැනෙනවා මතක් වෙනවා වෙන්නට පුළුවන්. සමහරුන්ට ඒ අතර නිදිමත එනවා වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. නිදිමතකුත් එනවා. ඒ ඇස්. ස්වාමීන් වහන්සේ ඔය ඇත්තන්ට නිදිමත එනවා. ස්වාමීන් වහන්සේ මොනවා කියනවද දන්නේ නැහැ සමහරවිට තමන්ගේ නිින්ද තමන්ට ගිහිල්ලා ඉවරයි. භාවනාව ඉවරයි සාදුකාරයක් දෙන්න කියලා කියනකොට සමහරවිට ඇහැරෙනව වෙන්නත් පුළුවන්. එහෙම වෙවුවා අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒකින්ද ඒකත් 아무තු දෙයක්වත් නෙවෙයි. ඒ අතරේ මොකද වෙන්නේ? අර නිදිමත ගතිය එක්කම මොකද වෙන්නේ? සමහරවිට මේ වැස්ස මූලිකව තියෙනකොට සමහරට කම්මැලිකමක් එනවා වෙන්නත් පුළුවන්. ඒ අතරේ තමන්ගේ හිත මොකද වෙන්නේ? බාහිර එක ශබ්ද වලට යනවා වෙන්නත් පුළුවන්. මම කතා කරපු සද්දෙත් බාධාවක් වුණාද දන්නේ නැහැ. නමුත් ඒ අතර වෙන මොන හරි ශබ්ද තියෙනවා නම් ඒව වලටත් හිත යනවා වෙන්නත් පුළුවන්. මේ භාවනා කරගෙන යන අතරේ තමන්ගේ ෆෝන් එකේ මොනවද තියෙන්නේ? තමන්ගේ ජංගම දුරකථනයට මොන හරි මැසේජ් එකක්, පණිවිඩයක් ආවද? ඒවා බලන්නත් හිතෙනවා වෙන්න පුළුවන්. දැන් බලන්න මේ එකම අපි මේ කරන වැඩපිළිවෙලේ මනස කියන එක අරමුණු වලට අල්ලගන්න. දැන් ඔයත්තන්ට එන්න ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද මේක වළක්වගන්නේ? දැන් අපිට තියෙන දැන් අපි ඉඳගත්තේ භාවනාවට තමයි. භාවනා කරන්නමයි ඉඳගත්තේ. අවංකව මේකට තමයි ආවේ. ඒකට තමයි මෙච්චර දෙනෙක් ඇවිල්ලා මේ තමන්ගේ කාලය මිඩංගු කරගෙන වැඩ කටයුතු කරන්නේ කියලා අපි දන්නවා. හැබැයි භාවනා කරන්න ගියාම ඒකම තමයි කරන්නත් බැරි. ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් ඇයි කරන්න පටන් ගන්න හොඳ හිතින්. දැන් අපි අහලා තියෙනවා හොඳ හිතින් පටන් ගත්තොත් ඒක හරියනවා. එහෙම කියලා අහලා තියෙනවා. ඒ අතරේදී මොකද වෙන්නේ? භාවනාවට ඉඳගන්න ගියාම මොකද වෙන්නේ? කෙලවරක් නැති සිතුවිලි. සිතුවිලි රාශියක් Tamanට බාධා කරනවා වෙන්නට පුළුවන්. මොන ආකාරයටවත් හුස්ම එනවද නැද්දවත් කියලා බලාගන්න බැරි මට්ටමටම Tamanගේ හිත නොයෙකුත් අරමුණු වල යනවා වෙන්නට පුළුවන්. දැන් පින්න දරුවනි එක වැරද්දක්ද? අවුරුදු හිතනද අයියෝ මට මේක බෑ.
මොන හරි වැරද්දක් ඇති නෑ. ඒක අපිට කියන්න බෑ වැරදි කියලා. ඒක අපිට කියන්න වෙන්නේ ඒක තමයි හිතේ හැටි කියලා. ඒක හරිද වැරදිද කියන එක මනින්න අපිට බෑ. මනින්න උවමනාවක් නැහැ. මම භාවනා කරන විදිහ එහෙනම් වැරදිද නැත්නම් මම වැරදිද? මට භාවනා කරගන්න බැරිද? මට විතරද මේක බැරි? මෙන්න මේ වගේ ප්‍රශ්න රාශියක් එන්න පුළුවන්කම තියෙනවාමයි. ඉතින් පින්වත්නි මේක තමයි හිතේ හැටි. ඒකට කලබල වෙන්න එපා. මේ තමයි හිතේ හැටි. හිත කියන්නේ මොකද්ද? මේක තැනක රඳලා එක අරමුණක බොහෝ වේලාවක් රඳන්න කැමති ස්වභාවයක් අපි පුරුදු කරලා නැහැනේ. හිත අපේ හිත එහෙම පුරුදු කරලා නැහැ. අපේ හිත නිරන්තරයෙන්ම අපි පුරුදු කරලා තියෙන මොකේද? නොඑක් ඒවා හිත හිතා යන්නේ. ඒ හැම එකම අපි කැමති දේවල්. අකමැති දේවල් හිතට එනව වෙන්නටත් පුළුවන්. මොකද වෙන්නේ දැන්? අපිට මොන හරි දුකක්, පීඩනයක්, කලකිරීමක් කියලා කියන එකක් කියමුකෝ. මේක අපි මොකද කරන්නේ? අපි ඒක හිතන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. දැන් මොකද ගන්නේ? එහාට ඇවිදිනවා, මෙහාට ඇවිදිනවා, කන්න පටන් ගන්නවා, ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, මොන හරි ෆෝන් එකක් බලන්න හදනවා, ටීවී එකේ මොන හරි බලන්න හදනවා. අපි අර එන සිතුවිල්ලට අපි කැමති නැහැ. දැන් මොකද කරන්නේ? අපි මේක ප්‍රතික්ෂේප කරන්න හදනවා. දැන් ගැටෙනවා. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට මොකද වෙන්නේ? මොනවා හරි ආස දෙයක් හිතා ඉන්නවා. කැමති දෙයක් හිතා. ඒක හිතන්න තමන්ට සතුටු. ඒක හිතන්න තමන්ගේ හිත පිරෙනවා වගේ. ඒක හිතන්න මොකද වෙන්නේ? ඒ හිතන දේ ඕනෙමයි කියලා වගේ හිතනවා. ඒක සමහරට කෑමක් වෙන්න පුළුවන්, සමහරට ඇඳුමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු තමන් කැමති තරුණියක් හරි වෙන්නට පුළුවන්, ඕන එකක් වෙන්නට පුළුවන්. ඒ මොනවා වුණත් මොකද වෙන්නේ? ඒ කියන්නේ හිතන බොහොමත් මාසයි. ඒවම තමයි හිතන්න ආස වෙන්නේ. හරි? එතකොට මොකද කරන්නේ අපි? ඒක බොහොමත්ම හිතේ රඳවගෙන ඉන්න හදනවා. දැන් භාවනාවට එනකොට මොකද වෙන්නේ? ওই දෙකෙන් මොනවයිද දන්නේ නැහැ. ඇස් දෙක පියාගත්තා. තමන්ට ළඟම තියෙන එක. හිත ළඟින්ම ක්‍රියාත්මක වෙන එක මොකද වෙන්නේ? හිතට එන්න පටන් ගන්නවා. දැන් මොකද කරන්නේ? අපි ඉඳගත්තේ භාවනාවකට. නමුත් කරගන්න බැරි භාවනාවම තමයි. දැන් මොකද වෙන්නේ? අපේ හිත ආපහු සැරයක් කඩාගෙන වැටෙනවා. ඇයි ඒ? එක්කෝ හිත මොකක් හරි එක්ක ඇලිලා ඉන්නවා. ආසාවෙන් ඒකම මතක් කර යන. එක්කෝ මොකක් හරි එක ගැටි ඉන්නවා, තරහ යන එක. තමන් අකමැති එකක් මතක් කර ඉන්නවා. ඉතින් දරුවනි ওই දෙකම නැත්තම් නිදිමත ගතියකුත් ඕන් එන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා තිබ්බත් වෙන මොනවා බලන් හිටියත් නිදිමතෙන් නැති එකේ මොකද වෙන්නේ දැන්? තමන්ගේ හුස්ම එනවද නැද්ද කියන එක බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ඔන්න කොහේවත් නැති නිදිමතක් එන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එක්කෝ තමන්ගේ හිත මොකක් හරි ආසාවෙන් ඉන්නවා. එක්කෝ තමන්ගේ හිත මොකක් හරි එක තරහෙන් ගැටි ඉන්නවා. එහෙමත් නැත්නම් කම්මැලිකම එන්න පටන් ගන්නවා. මෙව තමයි අපිට මූලික වශයෙන් භාවනා කරන්න කියන ඉහාම. එතකොට අපි මොකද කරන්නේ? අපි හිතනවා මේ අපිට භාවනා කරන්න බෑ කියලා. අපි හිතනවා මේ භාවනාව මට හරියන්නේ නැහැ. මම හිත හදාගන්න තමයි ආවේ. ඒ වුණාට මට ඒකම තමයි කරන්න බැරි කියලා හිතලා මොකද කරන්නේ? බොහෝ අය පින්නතුනි මේ භාවනාව මගදී අත්හැරලා දානවා. මේක නම් මට පුළුවන් භාවනාවක් නෙවෙයි. මීට වඩා හොඳයි මොන හරි දන් දීලා මොන හරි පින්කමක් කරන එක මීට වඩා ලේසි කියලා භාවනාව අතාරිනවා. දරුවනේ මේක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. මේක තමයි ඒකාන්තකින් තියෙන ලොකුම වැරද්ද. ඇත්තටම ඔයගොල්ලෝ භාවනාවට ඉඳගත්තාම මේ හුස්ම එන යන්නේක තේරෙන්නේ නැති එක වරදක් නෙවෙයි. ඒකට කාලයක් යනවා. වරද තියෙන්නේ කොතනද? ඔයගොල්ලෝ භාවනාව අතාරින්න ඕන නම් තමයි ඒ තමයි ඔයගොල්ලන්ගේ වරද. ඒකෙන් තමයි තේරෙන්නේ ඔයගොල්ලන්ගේ වීරිය මදි. හීන වීරිය තියෙන මදි. ඒක හොඳ නැහැ. මෙච්චර කාලයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් මේ භාවනාව කරපුවාම හිත තැම්පත් වෙනවා, හිත හැදෙනවා කියන. මහා සංඝරත්නය මේක අවුරුදු 2000 ගානක් තිස්සේ මේ භාවනා ක්‍රමය කරගෙන ඇවිල්ලා තියෙනවා.
අදටත් ගිහි පැවිදි බොහෝ දෙනෙක් මේ භාවනාව කළා හිත හදාගෙන ඉන්නවා කියලා අපි අහලා තියෙනවා. අපි සමහරලාට ඔයගොල්ලෝ දැකලත් ඇති. මේ ඔක්කොම වෙලා තියෙද්දි මේ භාවනාව හරියන්නේ නැහැ කියන එක හිතන එක අපේ වැරද්ද. ඒක නිසා මේකේ තියෙන පින්වත් දරුණි උත්සාහය තමයි. පුහුණුවමම තමයි. එතකොට උත්සාහවත් වෙන්න තමයි පුහුණුව දිගට කරගෙන යනකොට තමයි මෙව්ව චුට්ට අපේ හිතට එකතු වෙලා අපේ හිත මේ හුස්ම යන්නේන එක පිළිබඳව බොහෝමත්ම හොඳට සිහිය උපදවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා පින්වත් දරුවනි අපිට තියෙන මූලික වශයෙන්ම මෙන්න මේ ආරම්භක පියවරවල් ටික හරියට කරගන්න. දැන් ආරම්භක පියවරවල් හරියට කරගන්නේ නැතුව දෙවෙනි තුන්වෙනි හතරවෙනි පියවරවල වලට ගිහිල්ලා තේරුමක් නැහැ. අපි හිතනවා මේක බැරි නම් මේකවත් හරියට බැරි එකේ ඉරියව කරගන්න බෑනේ කොහොමද? දැන් මොකද කරන්න දරුවනි තමන් මේ ඉස්සල්ලාම කියලා දීපු පියවරවල් කිහිපෙ කාලයක් තිස්සේ පුරුදු කරන්න ඕනේ. මේක එක දවසකින් පුරුදු කරලා දවස් දෙකකින් පුරුදු කරලා ඊළඟ එකට යන්න පුළුවන් කමක් නැහැ. මොකද එකක් ඔයගොල්ලෝ ගොඩාක් වැඩ කටයුතු මැද ඉන්නව ඇත්තේ. වැඩ කටයුතු නැතත් අපි හිතමු ගොඩාක් අරමුණු මැද තමයි ඉන්නේ. ඔයගොල්ලන්ගේ හිත නිරන්තරයෙන්ම වෙන අරමුණු වලට යනවාමයි. ඇයි බොහෝ වෙලාවට ඔයගොල්ලෝ ගාව මේ ජංගම දුරකථනයක් තියෙනවා. මේකේ ඔයගොල්ලන්ගේ මම හිතනවා ගොඩක් කට්ටිය ඔය Facebook ආදිය තියෙනවා. දැන් මෙව්වල මොකද කරන්නේ? මෙව්වල එක ඒවා තියෙනවා. මෙව්ව උදේ ඉඳන් රෑ වෙනකල් අපි බලනවා. ඊළඟට මොකද වෙන්නේ? සමාජලාවට කොවිඩ් තත්ත්වය කොහොමද දන්නේ කියලා ඒව හොයන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ප්‍රවෘත්ති බලන්න පටන් ගන්නවා. ඒකකවත් හොඳ එකක් නැහැ. කිසිම හොඳ දෙයක් අහන්න නැහැ. ඔක්කොම ප්‍රශ්න විතරයි අහන්න තියෙන්නේ. දැන් මොකද කරන්නේ? ඔන්න දැන් හිත කැඩෙනවා. හිත වෙන අරමුණු වලට යනවා. ඒ වගේම මේ දවස්වල මොනවා හරි තියෙනවා නම් මම දන්න විදිහට මේ දවස්වල ක්‍රිකට් මැච් වගේක් මොනවා හරි පටන් ගන්න තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න එව්වල හිත තියෙනවා. එව්වා කොහොමද ලංකාවද දිනන්නේ වෙන කොහේ හරි දිනන්නේ එව්වා. මේ ඔක්කොමත් එක්ක මොකද වෙන්නේ පින්වත් දරුවනි? භාවනාවට බාධාවක් වෙනවයි. අනවශ්‍ය තොරතුරු රාශියක් ඔයගොල්ලෝ හිත ඇතුළට ගන්නවා. මොකද වෙන්නේ? භාවනාවට ඉඳගත්තාම අනවශ්‍ය තොරතුරු රාශියක්ම සිහියට එනවා. දැන් මේකෙන් මම කියන්නේ නෑ කීයටවත් මේව බලන්න එපා කියලා. නීති දාන්න බෑ. ඔයගොල්ලන්ට තේරෙන ඔයගොල්ලෝ තමයි තීරණය කරගන්න ඕනේ මොනවද බලන්න ඕනේ නැත්තේ කියන එක. එහෙම කොහොමද ඒක තීරණය කරන්නේ? දැන් ඒකනේ මොනවද දැන් අපිටත් කියනවනේ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොනවද බලන්න ඕනේ නැත්තේ කියලා. කොහොමද මේ තීරණයට එන්නේ? දරුවනි යම් කිසි දෙයක් ඔයගොල්ලෝ බලනකොට මොනවා හරි දෙයක් බලනකොට ඔයගොල්ලන්ගේ ජංගම දුරකථනයේ වෙන්න පුළුවන් ටීවී එකේ වෙන්න පුළුවන් නැත්නම් කවුරු හරි කියන එකක් අහන් ඉන්න එකක් වෙන්න පුළුවන් පාඩම් වලට අරන් පාඩම් වලදී කැමති වුණත් අකමැති වුණත් ඒක අහන් ඉන්න සිද්ධම වෙනවා කරන්න දෙයක් නැහැ ඒක නම් හිත කැඩුනත් එකයි හිත සතුටු වුණත් එකයි පුතේ දුවේ පාඩම් වලදී නම් කරන්න දෙයක් නැහැ ඊට මෙහායින් තියෙන දේවල් ගැන මම මේ කියන්නේ පාඩම් වලට අමතරව තමන්ගේ ඔය Facebook හරි තමන්ගේ සමාජ මාධ්‍ය දාලේ මොනවා හරි තමන්ගේ ටීවී එකේ මොනවා හරි දෙයක් බලනකොට ඕගොල්ලන්ගේ හිත කලබල වෙනවා නම් ඕගොල්ලන්ගේ හිත බය වෙනවා නම් එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ ඒ දේවල් බලබලා ඉන්නම තරම් අධික ආසාවක් එනවා නම් යම් කිසි දෙයක් බලනකොට ඔයගොල්ලන්ට අධික තරහක් එනවා අනේ මේ දේවල් පැත්තකට දාන්න මොකද ඕවත් බල හිත හදා ගන්නවා කියන එක පුතේ දුවේ අමාරු. හරි? ඒක හරියට නිකන් මෙන්න මේ වගේ වැඩක්. ඕගොල්ලන්ට මිරිස් තියෙනවා. සීනිත් තියෙනවා. දැන් මොකද කරන්නේ? ඕගොල්ලෝ ඌමනයි පැණි රස. හැබැයි ඕගොල්ලෝ මොකද කරන්නේ? මිරිස් කටේ දාගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? සීනි කටේ දාගන්නවා. දැන් ඔන්න මොකද වෙන්නේ? ඔන්න සීනි වල පැණි රස තියෙනවා. ආපහු සැරයක් ඔයගොල්ලෝ මිරිස් කටේ දාගත්තොත් මොකද වෙන්නේ? අර පැණි රස ආයේ නැති වෙනවනේ. ආයේ සැරක් එන්නේ කටේ. දැන් ඉතින් කට දනවා. ආයේ සීනි කන. ආයේ මිරිස් කන. ඔහොම ගියොත් මොකද වෙන්නේ?
සීනි කකා මිරිස් කකා ඉන්න එහෙම නෙවෙයි. තමට පැණි රසය නම් ඕන වෙන්නේ මොකද්ද? මිරිස් පොඩ්ඩක් පැත්තකට තියලා දාන්න. අන්න සීනි විතරක් කන්න. එතකොට මොකද වෙන්නේ? තමන්ට මේ සීනි රස දැනගන්න පුළුවන්. ඒ වගේ පින්වත් දරුවනි මේ හිතට බාධක කරන ධර්මතාවයන් විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය හෝ ඒ වලින් තමන්ගේ හිතට කරදරකාරී දේවල්, හිත බය කරන, හිත සැකය ඇති කරන, හිතට අපහසුතාවයන් ඇති කරන දේවල් තියෙනවා නම් ඒව අයින් කරන්න. තමන්ගේ හිතට සතුටක් එන දේ, හිතේ කලබලයක් ඇති නොකරන දේවල් තියෙනවා නම් අන්න ඒව බලනවා නම් බලන්න. පුතේදුවේ ඒ වගේම තමයි මේ භාවනා කරනකොට ජීවිතේදීත් මෙන්න මේ දේවල් නම් සිද්ධ කරන්න වෙනවා. මොකද්ද? අපි ගමු අපි හැමෝම දන්න සූත්‍රයක් තියෙනවා. කර්ණිමෙත් සූත්‍රය වගේ තමයි. නමුත් අපි ඔය මහ පිරිතකදී එහෙම නැත්නම් තුන්වරු පිරිතකදී වරු පිරිතකදී ඉස්සෙල්ලාම කියන පිරිතක් තියෙනවා. මේ පින්න දරුවොත් එක දන්නවා මහා මංගල සූත්‍රය කියලා එකක් තියෙනවා. මහා මංගල සූත්‍රය කියලා එකක් අපි තියෙනවා. අපි ඒක දන්නවා. මොනවද කරුණු වගේක් තියෙනවා. අපි ඒක ඉස්කෝලේදී ඉගෙනගෙන තියෙනවා. මංගල කාරණා කියලා කාරණා වගේක් ගැන තියෙනවා. ඉතින් ඒව අපි මොනවා හරි එකකදී මොනවා හරි පිරිත් දේශනාවකදී ස්වාමීන් වහන්සේලා වැඩියාමත් මොකද කරන්නේ? ඔන්න මහා මංගල සූත්‍රය සජ්ජායනා කරනවා. ඒක කියනවා මොකද්ද? ඒක ඉතින් පිරිත දිගටම යනවා. ඊට පස්සේ ඒකේ හැම තැනකදීම හැම ගාතාවක් අවසානයේ මේක කියනවා මොකද? ඒතම් මංගල මුත්තම. ඒතම් මංගල මුත්තම. ඒතම් මංගල මුත්තම කිය පද ටිකක් කියනවා. ඒ සමහරව හිතනවා මේ ඇවිල්ලා ඔබට මංගලයක් වේවා යහපතක් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා කියලා. ඒගොල්ලෝ සමහරව හිතන. පින්වත් දරුදරියනි මේ මංගල සූත්‍රය කියලා කියන්නේ මේ ආශිර්වාදයටම විතරක් කියන එකක් නෙවෙයි. මේ මහා මංගල සූත්‍රයේ තියෙන මොකද්ද? මේ ජීවිතේ තමන් වෙනස් කරගන්නට ඕන දේවල් තමයි මුළු සූත්‍රය පුරාම තියෙන්නේ. මොනවද තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ? අන්න ඒ ටිකක් තියෙනවා. මොනවද ජීවිතෙන් අයින් කරගන්නේ? අන්න ඒ ටිකක් තියෙනවා. ඒක නිසා මහා මංගල සූත්‍රය කියලා කියන්නේ පිරිතක් හැටියට ආශිර්වාදයක්ම නෙවෙයි. ආශිර්වාදයක් නැතුව නෙවෙයි. නමුත් ඊට වඩා ආශිර්වාදයට වඩා තමන් මේ මංගල සූත්‍රයේ තියෙන ටික හරියට පුරුදු පුහුණු කරොත් මොකද වෙන්නේ? ඇත්තටම තමන්ගේ ආශිර්වාදය තමන්ටම හදාගන්න පුළුවන්. ආයෙ වෙන කෙනෙක්ගේ ආශිර්වාදයක් ඕනේ නැති ගානටම හත් වෙන්නට පුළුවන්. එතකොට අපි දන්නවා මහා මංගල සූත්‍රය කියලා එකක් තියෙනවා. ඔන්න ඔය මහා මංගල සූත්‍රයේදී මංගල කාරණා පටන් ගන්න පළවෙනි එක අපි බලමු. පළවෙනි මංගල කාරණාව මොකද්ද? සහ දෙවෙනි මංගල කාරණාව කියන්නේ. මෙන්න මේක තමයි පින්වත් දරුවනේ ඕගොල්ලන්ගේ ජීවිතේ සම්පූර්ණම වෙනස් කරන තැන. කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවන. සේවනාච බාලාන. බාලයෝ ඇසුරු කරන්න එපා. ඒ කියන්නේ මොකද? පොඩි ළමයි ඇසුරු කරන්න එපා කියලා. පොඩි ළමයි හින්දා කරදරයි. නෑ. බාලයා කියන්නේ එතන පොඩි දරුවා නෙවෙයි. වයසින් බාලයි කියන අර්ථය නෙවෙයි. අදහස් ආකල්ප වචන ක්‍රියාවල් බාලයි. හරිම බාලයි කියලා කියන්නේ හරි නපුරුයි නරකයි. ඒගොල්ලොන් ආශ්‍රය කරන්න මොකද වෙන්නේ? අපේ වචන වෙනස් වෙනවා. අපේ හැසිරීම වෙනස් වෙනවා. අපි හිතන විදිහ වෙනස් කළා මොකද කරන්නේ? අපිට සෑහෙන අපිව අමාරුවේ දාන පිරිසක් අපිට හම්බ වෙනවාම. අන්න ඒගොල්ලොන්ගෙන් ආශ්‍රය නවතර කරන්න කියලායි කියන්නේ. එතකොට අසත්පුරුෂයා සහ සත්පුරුෂයා අතර වෙනස්කම් අපි දවසක කතා කරමු. නමුත් සරල විදිහට කිව්වොත් ඕගොල්ලන්ගේ හිත කඩන, පෙළන, වද දෙන, එහෙම නැත්නම් නරක දේවල් වලට පොළඹවන, සත්ව ඝාතනයට, හොරකමට, කාමයේ වර්ධව හැසිරෙන්න, බොරු කියන්න, මත්ද්‍රව්‍ය මත් වතුර පාවිච්චි කරන්න යොමු කරන කවුරු හරි ඉන්නවා. මේගොල්ලෝ අසත්පුරුෂයි. ඒ වගේම තමයි තමන්ගේ හිත හැම වෙලාවෙම තරහ ගස්සන. තමන්ගේ හිත පීඩාවට පත් කරන කට්ටියක් ඉන්නවා නම් මේගොල්ලෝ අසත්පුරුෂයි. අන්න පින්වත්නි දරුවනි කියනවා මෙන්න මේ වගේ නරක නපුරු කට්ටියකින් ඈත් වෙන්න. ඔයගොල්ලන්ගේ ජීවිතේ පළවෙනියටම තියෙන්නේ ඈත් වීමක්. මොකද්ද? නරක නපුරු අසත්පුරුෂ වැඩ කරන පිරිසකින් ඈත් වෙන්න කියනවා. ඈත් වෙන්න කියනවා කියලා කියන්නේ තරහා වෙන්න කියනවා නන් නෙවෙයි. තරහ වෙන්න ඕනේ කාත් එක්ක.
හැබැයි ඒගොල්ලෝ ආශ්‍රය කරන එක දුරු කරා. හේතු තමයි ඒගොල්ලෝ ආශ්‍රය කරන්න අපේ හිත කලබලයටපත් වෙනවා, අපේ හිත කඩාගෙන වැටෙනවා. මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මේ ටොක්සික් people කියලා කියනවා. ඒ කියන්නේ විෂ සහිත පුද්ගලයෝ කියලා වගේ කියන්නේ. මේ ටොක්සික් people කියලා කට්ටිය. මේගොල්ලෝ ආශ්‍රය කරන්න මොකද වෙන්නේ? නිකන් අපිටත් ඒ විෂ බලපානවා වගේ. එතකොට ඉස්සෙල්ලාම කියනවා මොකද්ද? මෙන්න මේ අසත්පුරුෂයන්ගෙන් ආශ්‍රය අයින් කරලා දාන්න. ඊළඟට කියනවා සත්පුරුෂ ආශ්‍රයයේද තමන්ගේ හිත සංසුන් කරන, තමන්ගේ හිත සැහැල්ලු කරන, තමන්ට දෙයක් අවබෝධ කරගන්න පුළුවන් වෙන, තමන්ගේ හිත සංසුන් වෙන පිරිස් ඉන්නවනේ, ඒගොල්ලෝ ආශ්‍රය කරනවා. එතකොට පින්නත් දරුවනේ ඕක පුද්ගලයෝ වශයෙන් උත් එහෙමයි. අද කාලේ හැටියට ඔයගොල්ලන්ට අහන්න දකින්න මේ සමාජ මාධ්‍ය ටීවී පත්තර එව්ව වුණත් ওই ටිකම තමයි. මොනවා හරි නිවුස් එකක් කියවපුවාම ඒ ගැන අපිට එන්නේ තරහක් නම්, වෛරයක් නම්, එක්කෝ අප්‍රසන්නතාවයක් නම්, ගැටීමක් නම් හටගන්න. අන්න ඒව බලන එකෙන් අයින් වෙන්නේ. මොකද මනස කලබලයටපත් කරන වලින් මේ පින්වත් දරුවන් වෙන් වෙන්නට ඕන. නැත්තම් මොකද වෙන්නේ? කොච්චර භාවනා අපි කියලා දුන්නා. කොච්චර භාවනා වඩන්න හැදුවත් ඕගොල්ලන්ට මේ භාවනාවල් වඩා ගන්න නම් අමාරුයි. ඇයි මේ බාහිර පරිසරයේ තියෙන කුණු කන්දල් එක්ක. ඒවා හිත අස්සට දාගන්න එපා. ඒ වලින් පුළුවන් තරම් ඈත් වෙලා තමන් භාවනා කරන වෙලාවට මොකද කරන්නේ? ඒ දේවල් මෙනෙහි කරන්නේ නැතුව දැඩි ආශාවල් වෙනේවා, දැඩි ඝට්ටනේ නේවා. මෙව්වා මෙනෙහි කරගන්නේ නැතුව තමන්ගේ හිත අභ්‍යන්තරේ බොහොම හොඳට කිමිදිලා තමන්ගේ හුස්ම ඇතුළට එන එක පිට වෙන එක දිහා හොඳ සිහියෙන් බලාගෙන වෙන අරමුණු වලට යවන්නේ නැතුව හිට. මේක අමාරුයි. ඒක එහෙමම තමයි. මේක හරි අමාරුයි. ඒ අමාරු වෙන්නේ ඇයි? අපිට මේ එක බාහිර ලෝකේ එක එකව මතක් වෙන නිසා. දැන් මොකද කරන්නේ? අර දේවල් වලින් අයින් වෙන තරමට මොකද වෙන්නේ? හිත සංසුන් කරගන්නට ලේසි. හරිම ලේසි. ඇයි? බාහිරින් දේවල් හරි කරදර හරි අඩුයි. ඉතින් පින්නත් දරුවෝ දැනගෙන ඔය අතර තියෙනවා තව ඉතින් ප්‍රායෝගික ප්‍රශ්නකුත් වෙනවා. ඔන්න සමහරවිට බොහෝ වෙලාවට අපි හිතමුකෝ ඔයගොල්ලෝ ඉන්නේ ගෙවල් වලනේ. ගෙවල් වල ඉන්නකොට මොකද වෙන්නේ? ගෙවල් වල නම් ඉන්නවා තමන් අකමැති අප්‍රසන්න කට්ටිය ඉන්නවා. වද දෙන කට්ටිය ඉන්නවා. සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ සමහරවිට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් වැඩිපුරම වද දෙන්නේ අම්මා තාත්තා කියලා. ඇයි? හැම වෙලාවම බනිනවනේ. මොකට හරි බැනමයි ඉන්නේ. වැඩක් කරන්නේ නැහැ කියලා බයිනවා, කාමරයක් අස් කරගන්නේ නැහැ කියලා බයිනවා, පාඩම් කරන්නේ නැහැ කියලා බනිනවා, කිසිම වැදගම්මකට නැහැ කියලා බයිනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මේගොල්ලන් ගෙදරින් එලවන්නත් බෑ, Tamanට ගෙදරින් යන්නත් බෑ මේ කොවිඩ් කාලේ. දැන් මොකද වෙන්නේ? මේ වගේ දේවල් ඉවසන. රණ්ඩුවට ගිහිල්ලා වැඩක් නැහැ. මොකද රණ්ඩු කරගත්තොත් ඒක ආපහු සැරයක් Tamanට මහා වද දෙන දේවල් ටිකක් එකතු වෙයි. ඒක නිසා ඒ වලට යන්නේ නැතුව, රණ්ඩු වෙන්න යන්නේ නැතුව පුළුවන් තරම් අපි ඒගොල්ලන්ගේ ගැටුම් වලින් ඈත් වෙලා, ඝට්ටනයක් ඇති වෙන තැන් වලින් ඈත් වෙලා, ඒ ඝට්ටනෙන් ඈත් වෙන්නේ ඝට්ටනෙට බය හින්දා නෙවෙයි ඈ. රණ්ඩු වෙන බය හින්දා අයින් වෙනව නෙවෙයි. ඒ රණ්ඩු කරගත්තාම කරදර නිසායි අයින් වෙන්නේ. බය නිසා නෙවෙයි. ඒක හිතට කරදරයි. ඒක නිසා ඒ වලින් ඈත් වෙලා මොකද කරන්නට ඕනේ? අපි අපේ හිත බොහෝමත්ම සංසුන් විදියකට පවත්වා ගන්න වැඩපිළිවෙල සකස් කරගන්නට ඕනේ. ඒක නිසා සේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන කරුණ බාහිර පුද්ගලයන්ගේ ලෝකේ එම වගේම තමයි. මොකද වෙන්නේ? තමන්ටත් තමන්ගේ හිත කලබල කරන මොනවා හරි යාළුවොත් ඉන්නවා නම්, මැසේජස් එනවා නම්, ඒකට ඔය Facebook එකේ වගේ එක පෝස්ට් එනවා නම් හිත කලබල කරන, කලකිරීමට ලක් කරන, තරහන් එන ඒවා එනවා නම් ඒ වලින් ඈත් කරලා දාන්න. ඒකලා පුළුවන් තරම් මේ කාලේදී හිත සංසුන් වෙන විදිහට වැඩ කරගන්න. මොකද ගොඩාක් කට්ටියගේ හිතේ අධික ක්‍රෝධයන්, තරහවල් මේ දේවල් එන්නේ මේ අනවශ්‍ය තොරතුරු රාශියක් තමන්ගේ හිත තුළට අනවශ්‍ය විදිහට එකතු වෙන නිසා.
ඉතින් පින්නදරනේ අපි මතක් කරලා හිටියා මුලින් ඉඳන්ම පළවෙනියටම අපි කිව්වා මුල්ම වැඩසටහනේදීත් අපි කිව්වා මොකද? සීලයක් කියලා එකක් තියෙනවනේ. ඒක අපි තාම පංච සීලය ගැන කතා කරේවත් නෑ. අපි ඉස්සෙල්ලාම කිව්වේ මොකද? මේ තමන්ගේ කාම රස කරගන්න මම මේ සතියේ කියන තමන්ගේ කාමරේ අස් කරලාද තියෙන්නේ. තමන් ඉන්න තැන සුද්ධ පවිත්‍ර කරලාද තියෙන්නේ. ඒව හැඩි වෙලාද තියෙන්නේ. කබඩ් ඉන්න තැන පොත් මේස අස් කරලා තියෙන්නේ. පින්නදරුණි අස් කරලා නැත්නම් ආය අස් කරා. අපි කො එතනින් මේක පටන් ගන්න. අපි ඊළඟට තමයි මොකද වෙන්නේ? දැන් අපි අතරමැද දැන් භාවනාවත් මේ සීලයත් අතරමැද කොටසකට එනවා මොකද? මේ තමන්ට නොගැලපෙන තමන්ට අනවශ්‍ය දේවල් තියෙනව නේද? අන්න ඒ වලින් චුට්ටක් අයින් වෙන්න. හරි. අමාරු නෑනේ ඔය පළවෙනියට කියන දෙකම අමාරු නෑ. කාමරේ සුද්ධ කරගන්න අමාරු වන්නේ. මේ හිත කලබල කරන, හිත පීඩාවටපත් කරන, තරහ එන දේවල් තියෙනවා නම් ඒව කියවන්නේ නැතුව ඒ දේවල් අතහැරලා දාලා නිකන්. එහෙම පුද්ගලයෝ ආශ්‍රය කරන්න සිද්ධ වෙන තැන් අපි පුළුවන් තරම් මගේ හැරලා දාන්න. ඔන්න හිත හැදෙන්න තව තැනක්. ඊට පස්සේ අපි තව දුරටත් මේ භාවනාව පුරුදු කරගෙන යන්නට උත්සාහවත් වෙන්නට ඕන. එතකොට අපි භාවනාව අපි හිතමුකෝ දැන් විනාඩි 15ක් කරන කෙනෙක් බලන්න වීර්ය ගන්න විනාඩි 20ක් කරා. ඒ කියන්නේ විනාඩි 5ක් වැඩිපුර කරා. 15ක් කරන කෙනෙක් 20ක් වෙන්න බලන්න. කවුරු කෙනෙක් විනාඩි 20ක් භාවනා කරනවා. එයා බලන්න විනාඩි 25ක්. කවුරු කෙනෙක් විනාඩි 25ක් භාවනා කරනවා. එයා බලන්න පැය භාගයක් පුළුවන් ද කියලා. පැය භාගයට වඩා ඉන්න කියලා අපි මුල් කාලෙදී කීයටවත් කියන්නේ නැහැ. ඊට වැඩියෙන් කාලයක් ඉන්න එක අපි මුල් කාලෙදී අනුමත කරන්නේ නැහැ. භාවනාවේ අතිදක්ෂ වුණාට පස්සේ පැය දෙකක්ම ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට මෙහායින් මේ කාලෙදී පුළුවන් තරම් භාවනාවේදී විනාඩි 30 උපරිම කරගන්න විනාඩි 10 අවම කරගන්න. ඒ කියන්නේ විනාඩි 10 තමයි අඩුම. හරි? අඩුම විනාඩි 10ක්වත් ඉන්න බලන්න. උපරිම විනාඩි 30ක් ඉන්න බලන්න. ඊට වඩා යන්න එපා. ඔය දෙකෙන් එකක්වත් ඉක්මෝල යන්නේ නැති තරමට හොඳයි. විශේෂයෙන්ම වැඩි එකේ. 30කට වඩා වැඩියෙන් ඉන්න හිතන්න එපා. පුළුවන්ම නම් විතරක් නේ ගුරුවරයෙක්ගේ ඇසුරෙන් විනාඩි 30කට වඩා ඉන්න. ඉතින් මෙහායින් වැඩි ඉතින් එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ විදිහට පින්නත් දරුවනි අපි අපේ පුහුණුව නැවත නැවත කරගන්නට අවශ්‍යයි. කරගන්නට උවමනයි. හොඳයි පින්නත් දරුවනි අපි නැවත වතාවක් පොඩි වෙලාවක් අපි භාවනාවට ආයෝග වෙමු. අපි මේ ප්‍රායෝගිකව තියෙන වැඩපිළිවෙලේ. නැවත වතාවක් අපි හොඳට ඉඳ ගන්න. බොහොම පහසුවෙන් ඉඳ ගන්න. අපි ඉරියාපත භාවනාවේදී මතක් කරන්නේ මේ වම් අත උඩ දකුණු අත තියා ගන්නවා කියලා අපි මේ විදිහට තියාගමු. ඒ කියන්නේ දැන් ඔන්න මෙහෙම වම් අත ගත්තොත් මෙහෙම වම් අත තියෙනවා. මේ මගේ වම් අතෙන්. මේ කුඩ මෙහෙම දකුණු අත තියෙනවා. ඒතර ඔන්න ඔහොම තියාගන්න. එහෙම ඔහොමම තියාගන්න ඕනෙම නෑ. අපි හිතමු මේ යන්තම් තියාගන්න. ඒකර මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙන්න මේ විදිහට තියෙන්නේ. හරි? කොහොම තියාගන්න. එතකොට වෙන්නේ මේක. එතකොට මේක තමයි මොකද්ද? තමන්ගේ ඔඩොක්කුව උඩ තියාගන්න. ප්‍රශ්නයක් නැහැ. කලබලයක් වෙන්න දෙයක් නැහැ. අමාරු නැහැ. හොඳට ඉඳගත්තාම මොකද වෙන්නේ? වම් අත තියෙනවා ඒක උඩ දකුණු අත. මල්ලම තියන්න ඕනේ. ඇඟිලි ටික උනත් තියාගත්තත් ප්‍රමාණයි. අපි මේ විදිහට තියාගමු. අපි මේ විදිහට තියාගෙන වම් අත උඩ දකුණු අත තියාගත්තා. අපි මේ වෙලාවේදී S2 තියාගමු. අපි මේ වෙලාවේදී වෙන මොනවද හිතන්නේ නැතුව අපි මේ වෙලාවේදී මේ නාසය කෙරෙහි නැවත වතාවක් සිහිය පිහිටුවා ගන්න. අපි දන්නවා මේ නාසයට සිහිය පිහිටුවා ගන්නට අපි පුරුදු කරලායි තියෙන්නේ. නාසයේ කොටසෙත් මේ නාසයේ යටපැත්තේ තියෙන නාස් සිදුරු දෙක හොඳට අපි සිහියට නගා ගන්නවා. අපිට දැන් තේරෙනවා මේ නාසයේ සිදුරු දෙකක් තියෙනවා. මෙන්න මේ නාසයේ සිදුරු දෙකෙන් තමයි හුස්ම ඇතුළට එන්නේ. හුස්ම පිට වෙන්නේ කියන එක අපි හොඳ ආකාරවම දන්නවා. දැන් පින්නත් දරුවනි බොහෝම හොඳ සිහියෙන් බලාගෙන ඉන්න.
ඇස් දෙක පියාගෙන ඉන්නේ අපි ඇහෙන් නෙවෙයි බලන්නේ අපි හිතෙන් මේක අරමුණු කරගන්නේ හුස්ම ඇතුළට එනකොට හුස්ම ඇතුළට එනවා කියන එක දැනගන්න. හුස්ම පිට වෙනකොට පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. හුස්ම ඇතුල් වෙනවා හුස්ම පිට වෙනවා. මේ දෙකම වෙන්නේ නාසය. හුස්ම ඇතුළට එනවා හුස්ම පිට වෙනවා. වෙන කිසි දෙයක් කෙරෙහි හිත යොමු කරගන්නේ නැතුව මේ වෙලාවේදී මේ නාසයෙන් හුස්ම ඇතුළට එනකොට හුස්ම ඇතුල් වෙනවා නාසයෙන් හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙනවා. ওই දෙක මෙනෙහි කරමු. තමන්ගේ සිහිය කොහාටවත් යවන්න දෙන්නේ නැතුව හුස්ම ඇතුළට එනකොට හුස්ම ඇතුළට එනවා හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙනවා කියන එක හොඳින් මෙනෙහි කරගන්න. හුස්ම ඇතුළට එනකොට හුස්ම ඇතුළට එනවා කියලා දැනගන්න. හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙනවා කියන එක දැනගන්න. හුස්ම ඇතුළට එනකොට හුස්ම ඇතුළට එන බව දැනගන්න. හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙන බව දැනගන්න.
හොඳයි පින්වත් දරුවනි අපි නැවත වතාවක් සාදුකාරය පවත්වමු සාදු 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 හොඳයි අපි ඇස් දෙක අරිමු හොඳයි අද දවසේදීත් අපි මේ වැඩසටහන මෙච්චර වෙලාවක් අපි කරගෙන ආවා ගැටලු මොන හරි තිබෙනවා නම් අහන්න පුළුවන්කම තියෙනවා මම හිතනවා ඔයගොල්ලන්ට මේ ගැටලු යොමු කරන්න පුළුවන් අවස්ථාව හදලා දීලා යත්තේ ඉතින් පින්වත් දරුවනි පුහුණුව තමයි මේ භාවනාවේ ප්‍රධානම කාරණාව වෙන්නේ මේක පුරුදු කරන පුරුදු කිරීමම තමයි තමන්ගේ මනසේ තැම්පත්කම හදාගන්නට තියෙන එකම දේ. ඒ හැරුණකොට මෙවුවා මොන තරම් න්‍යායන් ඉගෙන ගත්තා. මොන තරම් අපි කියන්නේ තියරිස් ඉගෙන ගත්තා. මොන තරම් දැනුමක් ගත්තත් දුවේ පුතේ මේක පුරුදු කරන්නම අවශ්‍යයි. පුරුදු කරන්නේ නැතුව මේ හිත හදාගන්න බැහැ. දුවේ පුතේ කවදාවත් ඔයගොල්ලන්ගේ ජීවිතේ තමන්ගේ සතුට තමන්ගේ මානසික සැනසීම කියනවා අනුම් පිටනන් තියන්න එපා. අර අහවල් කෙනා මාව සතුටු කරයි. අහවල් කෙනා මගේ හිතේ සැනසීම හදලා දෙයි කියන එක හිතුවොත් ඒ විදිහට තිබ්බොත් මොකද වෙන්නේ? ඕක හැම වෙලාවකම කැඩෙන්නම තමයි ඉඩ තියෙන්නේ. ඒක නිසා ජීවිතේ තමන්ගේ තියෙන දේවල් බෙදා ගන්න. ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ආහාර, තමන්ගේ අඳුම් පැළඳුම් මෙවුවා දෙන්න ඒව තව කෙනෙකුට බාර කරන්න තමන්ගේ ඉඩ කඩන් උනත් බය වෙන්නේ නැතුව සමහර වෙලාවට බාර කරන්න එහෙම උනත් පුළුවන්කම තියෙනවා හැබැයි හිතේ සතුටත් හිතේ සැනසීමත් කියන දෙක නම් කිසි කෙනෙක්ට බාර දෙන්න එපා ඒක තමන් අතේ තියෙන තමන් සතුටු වෙන්නට ඕනේ තමන් හිත හදා ගන්නට ඕනේ අසවලා නිසා හිත සතුටු වෙනවා අසවලා නිසා මම දුක් වෙනවා කියන එක නම් තියාගන්න එපා ඒක නිසා තමන්ගේ හිත සනස ගන්න හිත හදා ගන්න හිත සංසුන් කරන හිත සතුටු වෙන වැඩ පිළිවෙල මේ භාවනාව තුලින් කරගෙන යන්න. ඒ කාරණාවත් මතක් කරගෙන අද දවසේදී අපි මේ භාවනා වැඩසටහන නිසල චිත්ත භාවනා වැඩසටහන අපි මේ විදිහට සම්පූර්ණ කරනවා. අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, අපි ආශිර්වාද කරනවා මේ පින්වත් දරුදරියන් සහ මේ ආචාර්ය මණ්ඩලයේ පිරිස් සිටිනවා නම් ඒ ආචාර්ය මහාචාර්ය සියලු දෙනාටමත් ඒ වගේම යම්තාකු අධ්‍යාපන කටයුතු අධ්‍යයන කටයුතු කරන මේ පින්වත් දරුදරියන් හැම දෙනාටමත් වැඩසටහනට පැමිණලා ඉන්න මේ හැම දෙනාටමත් සියලු සෙත ශාන්තිය යහපත අභිවෘද්ධිය කායික වූ මානසික වූ නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයෙන් වේවා සියලු යහපතම වේවා අභිවෘද්ධියම සැලසේවා ඒ වගේම තමන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා මේ භාවනා මාර්ගයන් වඩාගෙන භාවනා මාර්ගයන් පුරුදු පුහුණු කරගෙන හිතේ සංසුන් භාවය හිතේ ප්‍රඥාව උපදවා ගනිත්වා ඒ තුලින් තමන්ට මෙලොව වශයෙන් යහපත වේවා නිවන් දක්නා ජාති දක්වාම යහපතක්ම වේවා මේ භාවනා මාර්ග බොහෝමත් හොඳට ඉෂ්ට සිද්ධ කරගෙන සමත විදසුම් භාවනා වඩාගෙන මේ පින්වත් හැම දෙනාටමත් ඊටාම ඉක්මනින්ම උතුම් නිවනින් සැනසෙන්නටත් අද දවසේදී මේ සිද්ධ කරගත්තා වූ පුහුණු වීම පුණ්‍ය ශක්තියින් හේතුපකාරක ධර්මයන් වේවා කියලා අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. එසේනම් අද දිනේ පුරා හෝරාවකට අධික කාලයක් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් වැඩසටහන මෙහෙය වූ අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමය වෙනුවෙන් මාගේ පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් මීළඟට මා ඔබ සියලු දෙනාටම භාවනාවන් සම්බන්ධයෙන් පවතිනා වූ විවිධාකාර ගැටලුකාරී තත්වයන් ඇති භාවනා කරනකොට ඇතිවන්නා වූ යම් ගැටලුකාරී තත්වයන් ඉතින් පසුගිය සතියේ සත්පුරුෂ හිතවතුන් සියලු දෙනාටම ලබා දුන් ඒ අවස්ථාව වගේම
මේ සතියේත් අපි කැමති සියලු දෙනාටම යම්කිසි කාල පරාසයක් ඔබට භාවනා මාර්ගය සම්බන්ධයෙන් මතුවී ඇති යම් ගැටලුකාරී තත්ත්වයන් පවතී නම් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් විමසා දැන ගැනීම පිණිස. ගැටලු තියෙනවා නම් අහන්න. හාමුදුරනේ ඔව්. ආනාපාන සති භාවනාව ටිකක් කරගෙන යද්දී අපිට නියම මහන්සියක් වගේ එකක් මහන්සි. තේරෙනවා මට. හරි. අර මහන්සියක් කියන්නේ හාමුදුරනේ උස්ම ගද්දී නිකන් ඒක පුතේ සමහර වෙලාවට දැන් ඔන්න අපිට මහන්සි වෙන්න පුළුවන් කරුණු කාරණා කිහිපයක් තියෙනවානේ. සමහර වෙලාවට අපේ ඇඟ මහන්සිද කියන එක අපි දන්නේ නැහැ. එන්නේ ඇඟේ මොනවා හරි මහන්සියක් අපහසුතාවයක් තියෙන නිසා එහෙම එන්නත් පුළුවන්. සමහර වෙලාවල් වලට මොකද වෙන්නේ? අපි භාවනා කරගෙන යනකොට මොකද වෙන්නේ? අපි මේ මුල ඉඳලා කරගෙන යනකොට සමහර වෙලාවට හුස්ම පොඩ වෙනස් වෙනවා. ඒ වෙලාවට මොකද වෙන්නේ? අපේ පැරණි මනස පුරුදු කරගෙන තිබිච්ච විදිහයි මේ අලුත් පුරුදු කරගෙන තියෙන යන විදිහයි අතර පොඩි ගැටණයක් එන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙක තාම එකඟ වෙලා නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවටත් මහන්සියක් එන්න පුළුවන්. හිතට දැනෙන මහන්සිය මොකද වෙන්නේ? ඇඟටත් දැනෙනවා. ගොඩක් වෙලාවට පුතේ ඔය වෙලාවට වෙන්නේ මේ ඇඟට දැනෙන මහන්සිය වලට වඩා හිතට දැනෙන මහන්සිය. ඉතින් සමහර වෙලාවට භාවනා කරගෙන යනකොට මොකද වෙන්නේ? භාවනාව ආරම්භ කරගෙන යනවා. හිතට මහා සිතුවිලි කන්දරාවක් පහළ වේගෙන එනවා. දැන් මොකද වෙන්නේ? අපි භාවනා කරන්න දරන උත්සාහය මේ ආනාපාන සතියට හිත ගේන්න දරන උත්සාහයේදී මොකද වෙන්නේ? මනසට හරි වෙහෙසක් එනවා පුතේ. එතකොට ගොඩක් වෙලාවට අපිට එන්නේ ඔන්න ඔය මහන්සිය තමයි. අන්තිමට මොකද වෙන්නේ? හුස්ම අරගෙන ඉවර වෙනකොට, ඒ කියන්නේ භාවනාව ඉවර වෙනකොට ආනාපාන සතියේදී හරි මහන්සියක් තියෙනවා. මේක මේ හරි සාමාන්‍ය දෙයක්. කාටවත් ඒක විශේෂයක් නෙවෙයි. හරිම සාමාන්‍ය දෙයක්. සමහර කට්ටියට මොකද වෙන්නේ? මේ මහා ලොකු වැඩක් කරා වගේ. ලොකු ගල් ඇද්දා වගේ, වැලි ඇද්දා වගේ මහා තෙහෙට්ටුවක් දැනෙනවා. අයියේ අනේ මේ කයේ ප්‍රශ්නයක් නෙවෙයි. හිත මේ ආනාපාන සතියට යොමු කරගන්නට දරපු උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි ඒක. ඔන්න ඕක තමයි මම කිව්වේ. උඩ කට්ටියට මේ භාවනාව කරගෙන යනකොට කාලයක් යනකොට හරි වෙහෙසයි. එතකොට මොකද වෙන්නේ? භාවනාව එපා වෙන මට්ටමටම සමහරවිට ඒ වෙහෙස එන්න පටන් ගන්නවා. ඒක පුතේ මේ මුල් කාලවල වලදී නම් හැමෝම තියෙන ඕක මාස කීපයක් යනකල් සමහරුන්ට චුට්ටි තියෙනවා. හැබැයි පුරුදු කරගෙන යන්න මොකද වෙන්නේ? මේ ගතිය එන්න චුට්ටි අඩු වෙයි. අපි කරගෙන යමුකෝ ඈ. එතකොට අපිට බලා ගන්න. එහෙමයි හාමුදුරනේ. හොඳයි පුතේ, පෙරවන් සන්නයි. කෙලින්ම අහන්න ලැජ්ජ නම් මේකේ ටයිප් කරලා හරි දාන්න. ප්‍රශ්න අහන්න කිව්වහම සමහර වෙලාවට ඇත්තටම ඒකකින් ප්‍රශ්න අහන්න ප්‍රශ්නෙකුත් නැති කට්ටියත් ඕන කරන්නේ. සමහර ප්‍රශ්න තියෙනවා අහුවොත් මොඩේ කියලා හිතයිද කියලා ලැජ්ජ බය වෙන කට්ටියත් ඉන්නවා. හැබැයි Tamanට දැවෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මේ භාවනා කරගෙන යනකොට කරගන්න බෑ දැවෙන ප්‍රශ්නයක් ඒක. ඒගොල්ලෝ අහන්න. කාටවත් ප්‍රශ්නයක් නැත්නම් නිලංක පුතේ අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. කිසිවෙකුට ප්‍රශ්නයක් නැති හැඩ පෙනී යන බැවින් එසේනම් අපි වැඩසටහන ඉදිරියට කරගෙන යමු. එසේනම් කාල වේලාව ඉක්මවා යන නිසාත් කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් ගැටලුවක් මතු නොවන නිසාත්
ඔබට වැඩසටහනින් පසුව යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් යම් කිසි ඉදිරිපත් කරන්න යම් ප්‍රශ්නයක් මතු වෙනවා නම් අපගේ chat box එක තුල මේ අවස්ථාවේදී අපි ඔබ සමග හුවමාරු කරගන්නා Google ෆෝම් එක හරහා ඔබට ප්‍රශ්න ඉදිරිපත් කළ හැකි. ඒ වගේම අපගේ සමාජික සංවිධායක මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ දුල හුවමාරු කරගන්නවා ඇති. ඒ හරහාත් ඔබට පවතිනා වූ යම් යම් ගැටලුකාරී තත්වයන් භාවනා වැඩසටහන සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඔබගේ භාවනා මාර්ගයේ වඩනකොට ඇතිවන යම් ගැටලුකාරී තත්වයන් වෙන්න පුළුවන්. ඒ වගේම නිසල චිත්ත භාවනාමේ වැඩසටහන හා Zoom යෙදවුම ඔස්සේ සජීවීව සම්බන්ධ වීමේදී ඇතිවන යම් යම් තාක්ෂණික ගැටලුකාරී තත්වයන් වෙන්න පුළුවන්. ඒ සියලුම ගැටලුකාරී තත්වයන් එම දුරකථන අංකයන් වෙත ඇමතීමෙන් ඔබට නිරාකරණය කර ගැනීමේ හැකියාව පවතිනවා. එසේනම් අද දිනේ නිසල චිත්ත භාවනා වැඩසටහන මෙහෙය වූ නම කියන්නට අවසරයි ත්‍රිපිටක චර්යාභිධාන පූජ්‍ය ආචාර්ය වත්තේගම සුභාවී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට සත්පුරුෂ හිතෝතුන් සියලු දෙනාම මාත් සමග එක්ව ගාථා කියමින් පුණ්‍ය අනුමෝදනා කරමු. එසේම අද වැඩසටහනට කාරුණික දායකත්වය දෙමින් උන්වහන්සේ රැස් කරගත් සියලුම පුණ්‍ය ශක්තියින් අපිද අනුමෝදන් වෙමු. ඕකාස වන්ධාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං ධාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්ත යේන කතං සබ්බං අච්චයං කමතමේ භන්තේ මාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි භන්තේ. සුවපත් වේවා සනසුමක් වේවා නිවනින් සැනසෙත්වා. එසේනම් මා කැමති මීළඟට පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමේ වශයෙන් අප විසින් මේ වන විටත් සිදු කරගෙන යන සහ නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශක කැලුම් සෞම්‍යසිරි මහතා විසින් මෙහෙවනු ලබන විෂාදය හෙවත් ડિප්‍රෙෂන් පිළිබඳව බුදුදහම හා බටහිර මනෝවිද්‍යාවට අනුකූලව දැනගනිමු යන තේමාව ඔස්සේ සිදු කරනු ලබන මනෝවිද්‍යාත්මක වැඩසටහන ඔක්තෝබර් මාස 24 වන දින රාත්‍රී 7ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරගෙන පවතිනවා. එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටින කාලවකවානුව තුළ අකාලයේ අපාතරින් වියෝ වූ 18 වසර කණ්ඩායමෙහි මේඝ මනුජය අපගේ සොහොයුරන්නන්ගේ වර්ෂ පූර්ණිය වෙනුවෙන් ඒ වගේම 15 වසර කණ්ඩායමෙහි දීඝායු බණ්ඩාර සොහොයුරා සිහිපත් කිරීම වෙනුවෙන් සහ අභාවප්‍රාප්ත විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමයේ ආරම්භක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.ටී.බී. තින්නකෝන් මහතා ඇතුළු විද්‍යාපීඨයේ සහ අප නමින් මිය පරලොව ගියා වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම වෙනුවෙන් පවත්වනු ලබන ගිලන්පස පූජාමය පින්කම ඔක්තෝබර් මාස 25 වන දින සවස 6ට පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විහාරස්ථාන පරිශ්‍රයේදී පවතින වසංගත තත්ත්වය හමුවේ ඉතාමත් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරගෙන පවතිනවා. එසේම අපගේ පෙර වැඩසටහන් කිහිපයකදීම සදැහැති සියලු දෙනා දැනුවත් කළ පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විහාරස්ථ වාර්ෂික කටින පූජෝත්සවය නොවැම්බර් මාස
5 සහ 6 යන දෙදින විශ්වවිද්‍යාලීය විහාරස්ථාන භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කරගෙන සිටිනවා. විශේෂයෙන් මතක් කළ යුතුයි අප පෙර වැඩසටහන් වලදී ඔබව දැනුවත් කළ ආකාරයෙන්ම ඔක්තෝබර් මාස 5 වන දින රාත්‍රියේ කටින පින්කමත් එසේම පසු දින හීල් දානයත් පැවැත්වීමට තමයි සියලු කටයුතු සූදානම් කරගෙන පවතින්නේ. ඉතින් ඒ වගේම අප සංගමය වෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමය විසින් මෙහෙවනු ලබන විවිධ වූ වැඩසටහන් පිළිබඳව ඔබට දැනුවත් විය හැකි අපගේ නිල Facebook පිටුව හරහා ඒ වගේම අපගේ වෙබ් අඩවිය පරිශීලනය කිරීම මගින්. ඒ වගේම අප විසින් සිදු කරන්නට යෙදුණු විවිධ වූ වැඩසටහන් නැරඹීමේ හැකියාව අපගේ නිල YouTube චැනලය හරහා ඔබට පහසුකම් සපයා තිබෙනවා. ඉතින් එම වැඩසටහන් පිළිබඳව සහ එම පණිවිඩ කිහිපය මතක් කිරීමෙන් අනතුරුව නිසල චිත්ත භාවනා වැඩසටහන් මාලාවේ මීළඟ වැඩසටහන හෙවත් 5 වන වැඩසටහන වර්ෂ 2021 වූ නොවැම්බර් මාස 2 වන දින පැවැත්වීමට කටයුතු යොදාගෙන තිබෙනවා. එසේම එම වැඩසටහනට සත්පුරුෂ හිතවතුන් සියලුම දෙනාට සහභාගී වන ලෙස ආරාධනය කරමින් අද වැඩසටහනින් ඔබගෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වන්නේ. එසේනම් ඔබ සැමට උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා.